right මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ඊයේ කතා කරපු ටිකේ ඉතුරු කොටස. අපි ඊයේ කතා කරානේ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ මොකද්ද, ප්‍රත්‍යක්ෂයකට එතනින් ඉස්සරහට එන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයක් ගත්තොත් මොකකටද ප්‍රත්‍යක්ෂයක් කියන්නේ සහ පළවෙනි ප්‍රත්‍යක්ෂය අපි කතා කරානේ මොකකටද මුලින්ම ප්‍රත්‍යක්ෂයක් කියලා කිව්වේ. ප්‍රත්‍යක්ෂයක් කිව්වේ මම කිව්වා අපිට ඒක ඇඟට දැනෙන්න ඕනේ, ඒක දැක්කහම පේන්න ඕනේ, ඒක එහෙම වෙනවයි කියලා ආයෙ බලෙන් ඔප්පු කරලා හොයාගන්න දෙයක් නෑ. ඔප්පු කරන්නේ නැතුව පේන දෙයකට අපි කියව ප්‍රත්‍යක්ෂයක් කියලා. අපි ඉගෙන ගත්ත පළවෙනි ප්‍රත්‍යක්ෂය අපි ඉගෙන ගත්තා A සමානයි B නම් හරිනේ සහ A සමානයි C නම් A B ට සමානයි නම් ඒ වගේම A C ට සමානයි. ඒ කිව්වේ B ගේ අගය A ගේ අගයට සමානයි, C ගේ අගය A ගේ අගයටම සමානයි. මෙන්න මෙහෙම වෙනවා. මේ දෙක මෙහෙම වෙනවා. අපි කිව්වා B සහ C කියන දෙන්න සමාන වෙනවා කියලා. ඔක තමයි පළවෙනි ප්‍රත්‍යක්ෂය උනේ. උදාහරණයක් E කියලා කියන එක්කෙනාගේ අගය 10යි නම් B 10ක්. A කියන එක්කෙනා 10යි නම් C 10ක්. කියන්නේ B ගේ අගයත් 10යි C ගේ අගයත් 10යි. එතකොට BC දෙන්නා B 10යි නම් C 10යි නම් අනේ මේ BC කියන දෙන්න සමානයි කියන එක ඕක තමයි අපි ඉගෙන ගත්තේ. මතකයි කතාව? හරි නේද? right. ඊට පස්සේ අපි යනවා මේකෙම ඊළඟ කොටසට. මම එක ගානක් ඔයාලට හදලා දුන්නා. බලන්න මේ අපි හදපු අභ්‍යාසයේ දෙවෙනි ගාන. එන්නකො දෙවෙනි ගාන. එන්න දෙවෙනි ගානට. අපි හදපු අභ්‍යාසයේ දෙවෙනි ගානට 7.1 අභ්‍යාසයේ දෙවෙනි ගාන බලන්න. මේ විදිහට තියෙන ගාන PQRS කියලා දීලා තියෙනවා. දීලා තියෙනවා PQRS කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. සමාන්තර ආශ්‍රයක් කියලා දීලා තියෙන්නේ. සමාන්තර ආශ්‍රයක් කියලා කිව්වහම දරුවෝ සමාන්තර ආශ්‍රයක් කියන එකේ තේරුම මෙයාගේ මේ පාදයයි සමාන්තරයි. එක කෙලින් තියෙන්නේ. ඒ වගේම මේ පාදයයි සමාන්තරයි. මෙයාලා එක කෙලින් තියෙනවා. ඕකනේ කතාව. ඊළඟ විශේෂ සිද්ධිය තමයි සමාන්තරාශ්‍රයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. අපි දන්නවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද ගත්තොත් මූණට මූණ ඉන්න ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මේ විරුද්ධ දිශාවෙන් ඉන්න මේ මූණට මූණ ඉන්න පාද ගත්තොත් දිශාවෙන් සමානයි. කියන්නේ මෙයා 10 නම් මෙයා 10යි, මෙයා 8යි නම් මෙයා 8යි. ඔක තමයි කතාව. right. ගානේ දීලා තියෙන දත්ත බැලුවොත් අපිට ගානේ දීලා තියෙනවා PQ කියන පාදයයි PR කියන පාදයයි සමානයි කියලා. කියන්නේ PQ මේ පාදය PR මෙන්න මේ පාදයට සමානයි. කියන්නේ මේ දෙන්න විශාලත්වයෙන් සමානයි කියලා අපිට දීලා තියෙනවා. ඊට අමතරව දීලා තියෙනවා PQ කියන එකේනා මේ PQ කියන එකේනා PS ට සමානයි කියලා. කියන්නේ මෙයාට සමානයි කියලා දීලා තියෙනවා. පැහැදිලි නේ කතාව? මෙයාගේ විශාලත්වය සමානයි කියලා දීලා තියෙනවා. ඔයාලගේ ප්‍රශ්නේ විදිහට අහන්නේ PSR ත්‍රිකෝණය මෙන්න මෙයා මොන විදිහේ ත්‍රිකෝණයක්ද කියලා. එන්නකො PSR ත්‍රිකෝණය. මෙන්න PSR ත්‍රිකෝණය. මෙයා මොන විදිහේ ත්‍රිකෝණයක්ද ඇත්තටම? අනේ මේ ත්‍රිකෝණේ මේ පාදයට සමානයි. කියන්නේ මේ පාදයට සමානයි කියලා කියන්නේ පාද දෙකක් සමාන වෙච්ච ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි කියලා කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් කියන එකට එකපාරේ ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක සමද්විපාද ත්‍රිකෝණයක් නම් ඊළඟ පාදය තුන්වෙනි පාදය මේ පාද දෙකට සමාන වෙන්න බෑ. එහෙනම් බලන්න ඕනේ සමද්විපාද වෙන්න නම් පාද දෙකක් විතරක් සමාන වෙන්න නම් අනිත් එක්කෙනා එයාට සමාන නැද්ද කියන එක බලන්න. දැන් එහෙම බැලුවොත් එයා සමාන නැද්ද ඇත්තට? එයාත් සමානයි. දැන් මේක සමාන්තරාශ්‍රයක් නිසා සමාන්තරාශ්‍රයක් නිසා මෙයයි සමාන වෙනවා. ඒ කියන්නේ PQ කියන පාදය SR කියන එකට සමාන වෙනවා. එහෙම වුණොත් මෙයාගේ පාද තුනම සමාන වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ PSR කියන ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියලා. right. ඔක ලියන්නේ කොහොමද? දැන් සාධනය ලියන්න. පටන් ගමු යාළුවා දීලා තියෙන දේවල් වලින්. යාළුවා පළවෙනියටම දුන්නේ PQ සමානයි
PR කියලා මේක යාළුවනේ දුන්නේ දත්තය දුන්නේ වට අපි කිව්වා දත්තය කියලා එනම් ඔයාලට ලියන්න පුළුවන් දත්තය නැත්නම් දීයත කියලා ලියුවා ඔක හරි දත්තය කියලා ලියන්න පුළුවන් නැත්නම් දීයත කියලා ලියන්න පුළුවන් ඊට පස්සේ එයාලම දුන්නා PQ කියන එකයි PS කියන එකයි සමානයි කියලා එනවා PQ සමානයි PS කියලා අපිට ගන්න පුළුවන් එයාලමයි දුන්නේ එහෙනම් දරුවා ආයෙත් මේකම තමයි දත්තය කියලා ලියන්න පුළුවන් හරිනේ කතාව ඔතන දෙනකන් හරි සෙට් වැඩේ එයාලා දුන්න ටික තමයි ඔය තියෙන්නේ රයිට් ඊට පස්සේ අපි හොයාගත්තනේ මේ PQ කිව්ව පාදයයි SR කිව්ව පාදයයි දෙන්න සමාන වුණා එනම් අපිට ලියන්න පුළුවන් PQ සමානයි SR හේතුව මොකක්ද මේ දෙන්න සමාන හේතුව මේ දෙන්න සමාන උනේ PQ SR ට සමාන උනේ මොන හේතුවෙන්ද සමාන්තර ආශ්‍රයක් මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන නිසා හේතුව ලියන්න ඕන සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන නිසා right දැන් මේ කොටස් තුන දිහා බැලුවම පේන දේ මොකක්ද මේ කොටස් තුන දිහා බැලුවම PR කියලා කියන්නේ PQ ගේ ගන්න. PQ 10යි නම් PR උත් 10යි. PQ 10යි නම් PS උත් 10යි. PQ 10යි නම් SR උත් 10යි. ඒ කියන්නේ මෙයක් 10යි, මෙයක් 10යි, මෙයක් 10යි වෙනව නේද නිකන්? එහෙනම් අපිට නිගමනයකට ලැබෙන්න පුළුවන්. PR සමානයි, PS සමානයි, SR කියලා. මෙන්න අපේ ත්‍රිකෝණයේ පාද තුන. අනේ තුනම සමානයි. හේතුව මොකක්ද? प्रत्यक्षेण समानेन हेतु वर्णनेට ලියවෙන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කියලා. මේ තුන මෙහෙම වෙන නිසා අපිට ලැබෙන්න පුළුවන් අවසාන නිගමනයට PSR ත්‍රිකෝණය ගැනයි අපි ප්‍රශ්නය අහුවේ. එහෙනම් PSR ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය තේරුණාද කතාව? බැලුවා. ඔය 7.1 අභ්‍යාසයේ දෙවෙනි ගාන. right හරිනේ? right. ආයෙත් තුන්වෙනි ගාන සාකච්ඡා කරන්න යන්නේ නැහැ දරුවෝ. ඔය විදිහමයි තුන්වෙනි ගාන. ඔය විදිහම ගානක් තියෙන තුන්වෙනි ගාන විදිහට. ඔයාලට වෘත්තයක් දීලා තියෙනවා. මේ වෘත්තයේ මෙන්න මේ විදිහට කොටස් තුනක් තියෙන මේ විදිහට පාද තුනක් තියෙන. OAB කියලා ලකුණු කරලා තියෙනවා. ඔයාලට ගානේ කියලා තියෙනවා දත්තයක් OAB ට සමානයි කියලා උච්චරයි කියලා තියෙනවා. මේ OAB ත්‍රිකෝණය ගැන මොකද කියන්න පුළුවන් කියලා. O කියන්නේ දීලා තියෙනවා කේන්ද්‍රය කියලා. O කියන්නේ හරි මැද නම් කේන්ද්‍රයේ ඉඳන් මේ අයිනට තියෙන අරය. එහෙනම් මෙතන ඉඳන් මේ අයිනට තියෙන්නේ අරය. මෙයක් අරයක් නම් මෙයක් අරයක් නම් මේ දෙන්න සමාන වෙනවා. එහෙනම් මේ පාදේ මේ පාදේ මේ පාදේ ආයෙත් මේ ගානේ විදිහටම සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් OAB නැත්නම් ABO කියලා කියන්නේ සමපාද ත්‍රිකෝණය කියලා. ඉවරයි උච්චරයි තුන්වෙනි ගාන. ලියත් දෙන්නේ මේ පිළිවෙලටම තමයි. එයාලා දීලා තිබ්බ එක මුලින් ලියන්නේ OA සමානයි AB දීලා තිබ්බේ දත්ත. OA සමානයි OB කියලා ලියුවා හේතුව වෘත්තයේ අරයන් නිසා. එම නිසා නිගමනය වෙන්න පුළුවන් OA සමානයි AB සමානයි OB කියලා. ඒ නිසා කියන්න පුළුවන් OAB සමපාද ත්‍රිකෝණය කීකේ. මම මේ කලින් දවසේ කතා කරපු ටිකේ ඉතුරු කොටස සාකච්ඡා කරේ ඔයාලට බැරි වුණ ගණන් තිබ්බොත් කියලා. අද මම යනවා සාකච්ඡා කරන්න ඉතුරු ප්‍රත්‍යක්ෂ හතරම ගණන් ටික වෙන දවසක අදමු. ඉතුරු ප්‍රත්‍යක්ෂ හතරම එකට සෙට් වෙන්නේ කොහොමද කියලා බලමු. රයිට්. දෙවෙනි ප්‍රත්‍යක්ෂ දෙක. දෙවෙනි ප්‍රත්‍යක්ෂ. රයිට්. මෙච්චරයි කතාව. ඊයේ මතකනේ මම අර ගත්තේ ළමයි දෙන්නේ. කවද මම ගත්තේ උදාහරණ කවුද ළමයි දෙන්නේ ගත්තනේ? මම හිටියා. ඉඳලා තව ළමයි දෙන්නේ ගත්තා. ඒ ගත්ත ළමයි දෙන්නා මම මේ ගත්තා. right මේ ළමයි දෙන්නගේ right මේ ළමයි දෙන්නගේ මෙයා ගාව රුපියල් 50ක් තිබ්බොත් මෙයා ගාව රුපියල් 50යි නේ කතාවේ තිබ්බේ. අපි දැන් හිතමු මෙයා ගාව තියෙන්නේ රුපියල් 50යි මෙයා ගාව තියෙන්නේ රුපියල් 50. ඇත්ත කතාව ගත්තොත් දෙන්න ගාව තියෙන මුදල් ප්‍රමාණය දැන් තියෙන මුදල් ප්‍රමාණය සමානයි නේද? ඔව්. මෙයා ගාවත් 50යි මෙයා ගාවත් 50යි. ඒ කියන්නේ දැන් තියෙන මුදල් ප්‍රමාණය සමානයි. right. මම ඔකට අමතර දෙයක් සෙට් කරනවා. මම පැත්තකින් ඉන්නේ.
දෙන්නටම දෙනවා රුපියල් 10 ගන්න. මම මෙයාට දෙනවා රුපියල් 10ක්. මම මෙයාට දෙනවා රුපියල් 10ක්. පැහැදිලිද සිද්ධි? දැන් මොකද වෙන්නේ කියලා බලන්න. මෙයාට දුන්න 10ක් මෙයාට දුන්න 10ක්. එහෙනම් දැන් මෙයා ගාව තියෙන රුපියල් 60ක්. මෙයා ගාව තියෙන රුපියල් 60ක්. දැනුත් ආයේ ඉස්සෙල්ලා තිබ්බේ 50 හරි. ඊට පස්සේ මම මෙයාටත් 10ක් දුන්නා මෙයාටත් 10ක් දුන්නා. මේ දුන්නාම තියෙන ගණන් දෙකක් දැන් අනේ මෙයාත් 60යි මෙයාත් 60යි සමාන. පැහැදිලිද කතාව? ප්‍රත්‍යක්ෂ උත්තරයි. තිබ්බද ප්‍රත්‍යක්ෂ? නැහැ. තිබ්බ මේ දෙන්න ගාව කලින් තිබ්බ ගණන් සමානයි. මම මෙයාටත් 10ක් එකතු කරා මෙයාටත් 10ක් එකතු කරා. ඉතින් සමානයි. ඉතින් ඕක අපි දන්නවා. ඔය දන්න දෙයට තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. මේ ඇඟට දැනෙන පේන ආය ඔප්පු කරන්නේ නැතුව මේ පේන දෙයට තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. පැහැදිලිද කතාව? එහෙනම් මෙයාට දුන්න ගානමයි මෙයාට සමාන දෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේකේ ප්‍රත්‍යක්ෂය සමාන දෙන්නේ. මේ සමාන වෙච්ච දෙන්නේ එකම ප්‍රමාණයක් එකතු කරේ. මෙන්න එකම ප්‍රමාණයක් එකතු වුණේ. එතකොට ලැබුණු ප්‍රමාණය අනේ ඉතින් ওই දෙක සමාන. ඉතින් අපි දන්නවනේ. ආ ඒ දන්න දෙයට තමයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. පැහැදිලිද? ඕක අපි අකුරු වලින් බීජීය සංකේත වලින් දාගත්තොත් a සමානයි b නම් මෙන්න අපි තිබ්බොත් ab සමානයි නම් මන් දරුවෝ a ටත් c ප්‍රමාණයක් එකතු කරනවා b ටත් ඒ වගේම ප්‍රමාණයක් c ප්‍රමාණයක්ම එකතු කරනවා. එහෙනම් එහෙම එකතු කරොත් අලුතෙන් a ට c එකතු කරාම a එකතු කිරීම c කියලා ලැබෙන ප්‍රමාණය මේ ලැබෙන ගාන b ට c එකතු කරාම වෙන ගානට සමානයි නම් a එකතු කිරීම c සමානයි b එකතු කිරීම c වේ කියලා ප්‍රත්‍යක්ෂයට ලැබෙන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඔන්න දෙවෙනි ප්‍රත්‍යක්ෂය දාගන්න දරුවෝ ප්‍රත්‍යක්ෂ දෙක කියලා පොඩි දල සටහනක් ගහගන්න මේ වගේ දෙන්නෙක් ඉන්නවා 50යි 50යි 10යි 10යි තමයි සෙට් උනේ. පුළුවන් මේ ධන 10 කියන එක දෙකේම වෙනත් පාටකින් දාගන්න. මෙතනත් ධන c කියන එක වෙනත් පාටකින් දාගන්න ඔච්චරයි කතාව. right. පළවෙනිම ප්‍රත්‍යක්ෂ දෙක කියලා දාලා ලියන්නකො මේක. ප්‍රත්‍යක්ෂ දෙක කියලා දාලා ලියන්න. සමාන වූ රාශීන් දෙකකට එකම අගයක් එකතු කළ විට ලැබෙන රාශීන්ද එකිනෙකට සමාන වේ. කියන්නේ සමාන ක්ලියර්. සමාන වූ රාශීන් දෙකකට එකම රාශියක් සමාන වූ රාශීන් දෙකකට එකම රාශියක් එකතු කළ විට ලැබෙන රාශීන්ද එකිනෙකට සමාන වේ. දාගන්න පොඩි දල සටහනක්. ඊට පස්සේ සංකේතාත්මකව දාගන්න a සමානයි b නම් a එකතු කිරීම c සමානයි b එකතු කිරීම c වේ කියලා. right හරි නේද? අපි යන් තුන්වෙනි ප්‍රත්‍යක්ෂයට ලියන්න ප්‍රත්‍යක්ෂ තුන කියලා. right. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද තුන්වෙනි ප්‍රත්‍යක්ෂය වෙන්නේ කියලා. දැන් එකම වගේ يعني පළවෙනි එක විතරයි දඩයකට තිබ්බේ වෙනස් දෙයක් තිබ්බේ. එකක් තව එකකට සමානයි නම් ඒකම තව එකකට සමානයි නම් අර තව ඒවා කියලා කතා කරපු දෙන්න ඔටෝම සමාන වෙන ඔච්චරයි වැදගත් සිද්ධිය තිබ්බේ. දැන් දෙවෙනි ප්‍රත්‍යක්ෂයේදී ගත්තේ ඉතින් සමාන දෙන්නෙක් හිටියා. එකම අගයක් දෙපැත්තටම එකතු කරා. එතකොට ලැබිච්ච ඒවා දෙක සමානයි. ඔච්චරයි කතාව. දැන් ඒහා සමානයි සිද්ධිය. ආයෙත් ඉස්සලා වගේමයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න සමානයි නම් මෙයක් 50යි මෙයක් 50යි. එහෙනම් දැන් මම දෙන්නගෙන්ම ඉල්ලගන්නවා. අනේ මට 10ක් දෙන්නකෝ කියලා මෙයාගෙනුත් 10ක් ඉල්ලගන්නවා. මෙයාගෙනුත් 10ක් ඉල්ලගන්නවා. දැන් 10ක් ඉල්ලගත්තාම මෙයා ගාව ඉතුරු වෙන්නේ 40යි. මෙයා ගාව ඉතුරු වෙන්නේ 40යි. එහෙනම් මෙයා ගාවත් 40යි. මෙයා ගාවත් 40යි. මේ දෙන්න ආයෙත් සමාන වෙලා තියෙන්නේ. එහෙනම් රාශීන් දෙක සමානයි කියලා ගන්න පුළුවන්. මේකේ මොකද්ද උනේ? ඔව් අහන්න ප්‍රශ්න.
ඔව් කවුරු කාගෙන්වත් 50ක් ගන්න නැහැ මම ගන්නෙ මම මේ ඉන්නේ ළමයි දෙන්නේ මම මෙයාගෙන් 50න් 10ක් ඉල්ලගන්න මාත් මෙයාගෙන් 10ක් ඉල්ලගන්න මේ මෙතන මම ඉන්න මේ ඉන්නවා ඔය ඉස්සෙල්ලා ඉන්නේ මම ආයෙත් නැහැ මේ ඉන්නේ මට තමයි ඔය 50 හරිනේ 50න් 10 මම ඉල්ලගන්න රයිට් මෙයාගෙන් 10ක් ඉල්ලගත්තාම මෙයා ගාව 40යි ඉතුරු වෙන්නේ මෙයාගෙත් 50යි 50න් 10ක් ඉල්ලගත්තාම මෙතන 40යි ඉතුරු වෙන්නේ එතකොට 40 ඉතුරු වෙනවා කියන ආයෙ දෙන්න ගාව ඉතුරු වෙන ගාන සමානයි. මෙතනදී මොකද උනේ? සමාන දෙන්නෙක්ගෙන් එකම අංකයක් අඩු වුණාම අනේ ලැබිච්ච අලුත් රාශිය සමානයි. ඉස්සල වගේම ලියුවොත් A සමානයි B නම් ඕකෙන් C ප්‍රමාණයක් මම දෙන්නගෙන් අඩු කරොත් එනවා. ලැබෙන නව රාශිය A අඩු කිරීම C කියන රාශිය B අඩු කිරීම C කියන රාශියට සමාන වෙනවා. ඕකයි වැදගත්ම. එකම ගොම්පාට එක තේරුණා නේද? එකම අගයක් දෙපැත්තටම එකතු කරොත් දෙන්න සමානයි. ඒ තිබ්බ අගයන් දෙකකින් සමාන වෙච්ච දෙන්නගෙන් එකම අගයක් අඩු කරොත් මෙයාගෙනුත් අඩු කරනවා ගාන ඒ ගාන මනිත් එක්කෙනාගෙත් අඩු කරනවා. එතකොට ලැබෙන නව රාශිය දෙක සමානයි උත්තරය කතා. දාගන්න ප්‍රත්‍යක්ෂ 3 කියලා දාලා මේ කියන එක ලියන්න ඊට පස්සේ අපි යන්න. प्रत्यक्ष तुम देखना समान राशि देखकिन समान राशि देखकिन समान राशि देखकिन समान राशि एकम अगයක් අඩු කළ විට එකම අගයක් අඩු කළ විට එකම අගයක් අඩු කළ විට ලැබෙන නව රාශීන් එකිනෙකට සමාන වී ලැබෙන නව රාශීන් එකිනෙකට සමාන වී ලැබෙන නව රාශීන් එකිනෙකට සමාන වී තේරුම් ගන්න කියව කතාව අඩු කරද්දී අඩු වෙන්න ඕනේ එකම අගයක් මෙයාගෙන් 10 නම් ඉල්ලන්නේ මෙයාගෙන ඒ ගානම අයින් කරන්න නැත්තම් කෙලවෙන්න මෙයාගෙන් 10ක් කියලා මෙයාගෙන් 20ක් කිව්වොත් බැලන්ස් වෙන්නේ නැහැ එකම අගයක් අඩු වෙනවා මෙයාගෙන් 10 නම් මෙයාගෙන 10මයි අඩු වෙන්නේ ඒකයි A ගෙන් C ප්‍රමාණයක් අඩු කරනවා නම් B ගෙන් අඩු වෙන්න ඕනේ C ප්‍රමාණයක්ම තමයි. එතකොටයි රාශිය දෙක සමාන වෙන්නේ. පැහැදිලිද ප්‍රත්‍යක්ෂය right. දාගන්න පොඩි සටහනක් දාගන්න ඊට පස්සේ විජය සංකේත වලින් දාගන්න. right හරියද? මම පොඩ්ඩක් වැඩි ප්‍ර විනාඩි 10ක් වගේ අරන් ටග්ගල් ප්‍රත්‍යක්ෂ පහන් ඉවර කරනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු හෙට මේ වගේ ඉන්න පුළුවන් ගණන් කොහොමද ඒකට ඒවා සාධනය කරන්නේ කොහොමද ඒවා ලියන පිළිවෙලක් තියෙනවනේ මම කියවනේ ලියද්දී අපි හිතුවේ ලියන්න ඕනේ කියලා. ඒ ටික අපි වෙනම විදිහට සාකච්ඡා කරමු. ප්‍රත්‍යක්ෂ 4යි 5ම විනාඩි 10ක් කරලා නතර කරනවා. right බලන්න 4 වෙනි ප්‍රත්‍යක්ෂ. දැන් මම වෙන දෙයක් ගන්න හරිනේ එකම දෙන්න නේද? බලන්න කම්මැලි ප්‍රත්‍යක්ෂ 4. අපි ගමු ගෑනු ළමයි දෙන්නේ. හරි මම ගන්නවා ගෑනු ළමයි දෙන්නේ. මේ ගෑනු ළමයි දෙන්නේ ඈ. හරි. කොහොම කරන්නද මම? හරි. අසන ගෑනු ළමයි කියනවා right. හා මේකෙන් මෙහෙමයි සිද්ධිය. මෙයාගාවක් තියෙනවා රුපියල් 50ක්. මෙයාගාවක් තියෙනවා රුපියල් 50ක්. හරි. මේ දෙන්න ගාව තියෙන මුදල් ප්‍රමාණය සමානයි. හරි. ඔන්න මෙතන දෙවි කෙනෙක් ඉන්නවා මේ දෙවියෙක් ඈ. දෙවිය කොහොමද ඉන්නේ? මාර්ගිස්. මෙන්න දෙවියා. දෙවියා ඉන්නවා. හරි. ඔය දෙවියා. මෙහා දෙවියගෙන් ඉල්ලනවා නේ මංගාව තියෙන මුදල දෙගුණ කරලා දෙන්න මංගාව තියෙන මුදල ඩබල් කරලා දෙන්න කියලා දෙවියගෙන් ඉල්ලනවා. අනේ ඉතින් දෙවියත් මොකද අනුකම්පා කරලා මෙයා ගාව තියෙන මුදල උන්න ඩබල් කරනවා. හරිනේ. ඕක බලාගෙන ඉන්න බෑ මේ ගැන. දැන් මේ ගැන තමයි බලන්නකෝ. මේ මෙයා කියලා දෙවියන්ට කියලා ඩබල් කරගත්ත එහෙනම් මාත් ඩබල් කරගන්න ඕනේ කියලා. මෙයා දෙවියන්ගේ ඉඳලා ඩබල් කරන්න කියලා කිව්වා. දෙවියෝ ඉතින් මොකද අනේ එයාට අනුකම්පා කරලා එයාගේ ගන්න ඩබල් කරා. දැන් මොකද වෙන්නේ? දෙවියා මෙයාව ඩබල් කරා 50 100 බවට. දෙවියා මෙයාව ඩබල් කරා 50 100 බවට. දැන් 100ට 100 සමානයි.
එහෙනම් 100% සමානයි කියන්නේ දෙන්න ගාව තිබු මුදල් ප්‍රමාණ දෙක නැවත සමාන වෙලා තියෙනවා. එහෙනම් වැදගත් ප්‍රත්‍යක්ෂය මොකක්ද? සමාන වෙච්ච රාශි දෙකක් හිටියොත් එයා එකම ගානකින් ಗುಣ වුණොත් ඒ ಗುಣ වෙන අවස්ථාවේදී ලැබෙන නව රාශීන් දෙක නැවත අනේ සමාන වෙනව ඔච්චරයි කතාව. එහෙනම් බීජීය සංකේත වලින් දැම්මොත් A සමානයි B නම් හරිනේ මේ A වත් අපි ගුණ කරනවා x ගෙන් මේ B වත් අපි ගුණ කරනවා x ගෙන්. එහෙනම් x ගෙන් ගුණ කරාම ax සමාන වෙනවා bx ගෙන් ගුණ කරාම bx කියන ප්‍රමාණයට උත්තරය ගන්නවා. දැනෙනවනේ නේ තේරෙනවනේ දෙන්නේ කිලියා රයිට් සමාන දෙන්නේ කිලි මෙයක් දෙගුණ කරා. ඉතින් කලින් සමානයි උන් දෙන්න සමානයි. උන් දෙන්න සමාන නම් මෙයා ඩබල් වෙනවා මෙයා ඩබල් වෙනවා. මෙයා ටික සමාන දෙන්නේ කිලි 50යි 50 ඩබල් වෙනවා 100යි. මෙයා ඩබල් වෙනවා 100යි. 100යි එක්ස් පැහැදිලිද කතාව උත්තරය සිද්ධ. එහෙනම් ax සමානයි bx කියන කරට එන්න පුළුවන්. ಗುಣ වීමේදී toy සිද්ධියමයි වෙන්නේ කියලා. රයිට් ප්‍රත්‍යක්ෂ හතර කියන එකෙන් ලියමු. ලියන්න ප්‍රත්‍යක්ෂ හතර කියන එකෙන් සමාන වූ රාශීන් දෙකක් සමාන වූ රාශීන් දෙකක් එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන නව රාශීන්ද එකිනෙකට සමාන වේ. ඉක්මනට දාගන්න මේ සටහන දාගන්න බීජීය සංකේත වලින් තියෙනවා. රයිට් හරි නේද කතාව? යම් අවසාන ප්‍රත්‍යක්ෂයක යම් අන්තිම ප්‍රත්‍යක්ෂ පහ. දැන් සීන් එක ඔයාලා දන්නවා. පළවෙනි එක වෙනම සිද්ධියක් තිබ්බේ හරි ඒක. දෙවෙනි එක උනේ දෙපැත්තටම එකම අගයක් එකතු කරොත් සමානයි. ඊට පස්සේ දෙපැත්තෙන් එකම අගයක් අඩු කරොත් සමානයි. ඊට පස්සේ දෙපැත්තම එකම අගයකින් ගුණ කරොත් සමානයි. සහ අවසාන එක ගන්න පුළුවන් දෙපැත්තම එකම අගයකින් බෙදුනොත් සමානයි. ඉවරයිනේ ලේසියිනේ අන්තිම හතර පට්ට කොම්පාර්ට්නේ. එකතු කරා අඩු කරා ගුණ කරා බෙදුවා. ගණිත කර්ම හතර පිළිවෙලට ඒ දිලා තිබ්බේ ඉවරයි කතාව. රයිට් එහෙනම් බලන්න ප්‍රත්‍යක්ෂ පහ. ඔන්න ආයෙ කර වෙන ගෑනුව මෙතන එක මේ දෙන්න සමානයි. රයිට් මෙයා ගාව තියෙන්නේ 50යි මෙයා ගාව තියෙන්නේ දරුවෝ 50යි. හරි දැන් භූතය කියනවා. ඔබ මට අඳින වෙලාවට දැන් භූතය හරිනේ භූතය කියනවා. මෙයාලා දැන් අර ඉස්සලා දෙයියොන්ගෙන් අර දෙන්න ඉල්ලුවා. මේ ගෑනු ළමයි දෙන්න මේ වෙන ගෑනු ළමයි දෙන්න මේ ගෑනු ළමයි දෙන්න හිතනවා. අනේ භූතයාගෙන් ඉල්ලුවොත් අපෙත් ඩබල් කරලා දෙයි. අරගොල්ලෝ ඩබල් කරගත්තා නම් අපි 10 ගුණයක් කරගමු කියලා 10න් ගුණ කරලා දෙන්න කියලා භූතයාගෙන් ඉල්ලුවා. භූතයා හිතනවා හිටපන් තොපිට දෙන්නම් වැඩක් කියලා. භූතයා 10න් ගුණ කරලානේ ඕනේ. හිටපන් තියෙන ගානත් අඩු කරනවා කියලා 10න් බෙදලා දෙන්න. දැන් භූතයා මේ ගාන දෙකම බෙදනවා. මෙන්න මේ දෙන්නම බෙදනවා. දැන් 10න් බෙදුනහම මොකද වෙන්නේ? 10න් බෙදුවේ. එහෙනම් 10න් බෙදුනහම මෙයක් 10න් බෙදුනා මෙයක් 10න් බෙදුනා 10න් බෙදුනහම බිඳුවට බිඳුවක් කැපිලා ගියාද මෙයා ගාවත් 5 ඉතුරු වෙන්නේ. කරන්න දෙයක් නැහැ. මෙයා ගාවත් 5 ඉතුරු වෙන්නේ. 5ට 5 සමානයි ප්‍රත්‍යක්ෂය ඉවරයි. පැහැදිලිද සිද්ධිය? ඒ කිව්වේ මොනවා හරි රාශීන් එකක් වෙනවා. A සමානයි B නම් දරුවෝ මෙයක් බෙදනවා C ගෙන් මෙයක් බෙදනවා C ගෙන් මෙයක් බෙදනවා C ගෙන්. ඔහොම බෙදුවහම ලැබෙන නව රාශීන් දෙක A බෙදීම C සමාන වෙනවා B බෙදීම C ට පැහැදිලිද සිද්ධිය? ඔච්චරමයි සිද්ධිය. එහෙනම් මතක තියාගන්න එකම අගයක් එකතු කරත් සමානයි දෙපැත්තටම. එකම අගයක් දෙපැත්තෙන්ම අඩු කරත් සමානයි. එකම අගයකින් දෙපැත්තම ගුණ කරත් සමානයි. එකම අගයකින් දෙපැත්ත
බෙදුනත් සමානයි රාශීන් දෙක සමානයි. ප්‍රත්‍යක්ෂ 5 කියලා දාලා ඒක යටතේ ලියන්න. प्रत्यक्ष 5 की उदाहरण कहते हैं समान वू राशीन दिका समान वू राशीन दिका समान वू राशीन दिका समान वू राशीन दिका बिंदुव नोवन बिंदु सिंगल लिया बिंदुव नोवन बिंदुव नोवन बिंदुव नोवन ඕනෑම රාශියකින් බෙදුණු විට බිඳුව නොවන ඕනෑම කියලා යනවා බිඳුව නොවන එකම රාශියකින් බෙදුණු විට බිඳුව නොවන එකම රාශියකින් බෙදුණු විට එකම රාශියකින් බෙදුණු විට ලැබෙන නව රාශියෙන්ද එකිනෙකට සමාන වේ ලැබෙන නව රාශියෙන්ද එකිනෙකට සමාන වේ right ඒ බිඳුව නොවන බිඳුවෙන් බෙදන්න බෑනේ දරුවෝ බිඳුව කියන ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් කියලා අපි කතා කරන්නේ නම් බිඳුවෙන් බෙදන්න බෑ ඒ නිසායි බිඳුවෙන් නොබෙදා වෙනත් තෝරන සංඛ්‍යාවකින් බෙදන්න කියලා කිව්ව එකම රාශියකින් බෙදෙන්න ඕනේ එහෙම වුණොත් මේක සමාන වෙනවා දාගන්න දරුවෝ සඳහන අදට උත්තරයි සාකච්ඡා කරන්නේ හෙට මේකෙන් අභ්‍යාස ටිකක් එක්ක අලුත් ගණන් ටිකක් සාකච්ඡා කරමු කොහොමද හේතු ලියලිය සාධන ගණන් ලියලියව ප්‍රත්‍යක්ෂ ඇප්ලයි කරලා හදන්නේ කියලා. ඔහන ප්‍රශ්න. මොකද්ද? ඒකමයි බිඳුව නොවන කියන එක තමයි නිශ්ශුන්‍ය කියලා කියන්නේ. නිශ්ශුන්‍ය ශුන්‍ය කියන්නේ බිඳුවටනේ. එතකොට නිශ්ශුන්‍ය කියලා කියන්නේ නිශ්ශුන්‍ය කියන්නේ ශුන්‍ය බිඳුවයි. නිෂ් කියලා කියන්නේ එහෙම නෙවෙයි. යන්න බිඳුව නොවන කියන එක තමයි නිශ්ශුන්‍ය කියන්නේ. හරි නේද? නම් බිඳුව නොවන එකකින් බෙදෙනවා කියන එක right. cooking ගණන් ටික අපි හිතමු කරලා ඊට සාකච්ඡා කරමු. එහෙනම් ඉතින් අදට නතර කරනවා පාඩම.